පින්නතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි මේ දිනවල සාකච්ඡා කරමින් හිටියේ කීටාගිරි සූත්‍ර දේශනාව. අද මේ සූදානම් වෙන්නේ කීටාගිරි සූත්‍රයේ ඇසුරෙන් සිදු කරන 7 වෙනි ධර්ම දේශනාව සිදු කරන්නයි. ඒක මේ සූත්‍රයෙන් සිදු කරන අවසාන ධර්ම දේශනාවද බවට පත් වෙනවා. එමනම් කලින් නිමා කරන්නට යෙදුන 6 වෙනි දේශනාව අවසාන කරන වෙලාවේ අපි සඳහන් කළා මේ ශාසනයේ සිව්වණක් පිරිස. ඒ අය ළඟ පද 4ක ව්‍යාකරණයක් තියෙන්න ඕනේ කියලා. මොකද්ද මේ පද 4ක ව්‍යාකරණයක් කියලා කියන්නේ? එතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූ. මේ ශාසනයේ ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේ. එතකොට මම ශ්‍රාවකයා. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූ, මම ශ්‍රාවක. එතකොට යමක් දන්නව නම් දන්නේ ශ්‍රාවකයා නෙමෙයි ශාස්ත්‍රූවරයා. ඒ නිසා තුන්වෙනි කාරණාව සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම නොදනිමි. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූ, මම ශ්‍රාවක. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක, මම නොදනිමි. මේ කාරණාව මත හරියටම පිහිටපු පුද්ගලයාට තමයි කෙටියෙන් කිව්වොත් තුනුරුවන් සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කාරණාව තමයි අපි පහුගිය දේශනාව අවසානයේ සාකච්ඡා කරමින් හිටියේ. එතන ඉඳලා ධර්ම දේශනාව අද අපි ඉදිරියට පවත්වාගෙන යමු. පින්නතුනි අපි සඳහන් කළා මේ ශාසනය එහෙම පිටින්ම යම් කෙනෙක් පිළිගන්නවා කියලා කියන්නේ මේ කාරණාව තුල හරියට බැසගන්න එකයි. ආත්පස ශාසනය අවබෝධ කරගත්තා වෙනව හරියටම මේ කාරණාව තුල බැසගත්ත පුජ්‍යලයා. ඒ නිසා සඳහන් කළා මේ තමයි මූලික වූත් අනිවාර්ය වූත් අවශ්‍යතාවය. මොකටද? මේ ශාසනයේ ඉදිරියට ගමනක් යනවා. මේ සම්බුද්ධ ශාසනය තුල ඉදිරියට ගමනක් යන්න යමෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ පද 4ක ව්‍යාකරණය මූලික වූත් අනිවාර්ය වූත් අවශ්‍යතාවය කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවක් පෙන්වුවහම සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ওই දේශනාව වැරදිලා ඇති කියලා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් අරගෙන මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට කරුණු දක්වලා තියෙන්නේ කියලා පෙන්නහම සමහර ශ්‍රාවකයෙකුට හිතෙන්න පුළුවන් නෑ ඔහොම නෙමෙයි. ඕක වැරදිලා ඇති. ඕක වෙන්න ඕනේ මෙහෙමයි කියලා ඒගොල්ලෝ අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. එහෙම අය භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලෙත් හිටියා. එහෙම අය ඕන තරම් අදත් ඉන්නවා. ආන්ගේ කාරණාව සාධාරණීකරණය කරගන්න ඕන නිසා ඒගොල්ලෝ කියනවා මේ ගොඩාක් කාලයක ඉඳලා පැවතීගෙන ඉන්න දෙයක් ධර්මය. ඒ කාලේ පොත්පත් තිබුණේ නැහැ. ඒ භික්ෂූන් වහන්සේලා මේ ධර්මයේ කටපාඩම් කරගෙන තමන් වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවන්ට උගන්වව තමයි මෑත කාලයක් එනකම්ම ධර්මයේ ඉස්සරහට අරගෙන ආවේ. ආන්ගේ කටපාඩමින් අරගෙන එන කාලේ ඒ කොටස් අමතක වෙලා තමන්ට මතක ඇති කොටස් විතරක් වෙන්න ඇති මේ තියෙන්නේ. එහෙම සඳහන් කරලා කියනවා එහෙම කටපාඩමින් අරගෙන එනකොට සමහර කොටස් වරදින්න ඇති. ඒ නිසා කියනවා ධර්මදේශනාවක් පෙන්නලා මෙන්න මෙහෙමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ කියලා අපි කියහම ඒගොල්ලෝ කියනවා නෑ ඕක වැරදිලා ඇති. අර කටපාඩමින් ගෙනාපු කාලේ අඩුපාඩු වෙන්න ඇති. අපිට හිතෙන හැටියට අපි ඉගෙනගත්ත දේවල් වල හැටියට වෙන්න ඕනේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියලායි අපේ කල්පනාව. එහෙම කියන අය නැද්ද අපි අතර?
ඕන තරම් ඉන්නවා. එහෙනම් මොකද්ද දැන් මේගොල්ලන්ගේ හිග වෙලා තියෙන්නේ? මේගොල්ලෝ ගාව ශ්‍රද්ධාව කියන ධර්මතාවය හිගයි. ආන් ඒ හින්දා ධර්මයටත් වැරදිලා කියලා තමයි කල්පනාව. හැබැයි ධර්මයට කවදාවත් වරදින්නේ නෑ. වරදිනවා නම් වැරදිලා තියෙන්නේ අපට. ධර්මයට වරදින්නේ නෑ කියන කාරණාවම හැබෑම ශ්‍රාවකයන්න් පිළිගන්නවා. ආන් ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කරුණ මෙහෙම සඳහන් කරාම අද මෙහෙම හිතන අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා කියලා අපි මුලින් සඳහන් කළා. එදත් හිටියානම් අදත් ඉන්නවා. එහෙනම් එදත් හිටියා නම් කියලානේ අපි කීවේ. එදා හිටියද කියලා අපි හරියටම දන්නේ නැහැ. මේ කීටාගිරි සූත්‍රයෙන් ඔප්පු කරලා පෙන්නනවා අද එහෙම හිතන කට්ටිය එදත් හිටියා කියලා. කවුද? අස්සජී සහ පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා දෙනම. ඒ අය මුල් කරගෙන තමයි කීටාගිරි සූත්‍රය දේශනා කරන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ කීටාගිරි සූත්‍රයේ අන්තිම දේශනාවනේ. මේ කාරණාව හොඳට වැටහෙන්න පළවෙනි දේශනාව ඉඳලා අන්තිම දේශනාව දක්වා අපි දේශනාව අහනකොට තමයි හරියට ගැළපිලා ඒක වැටහෙන්න පටන් ගන්නෙ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන නිසා අපිට තේරෙනවා අද හිතන විදිහට හිතපු අයදත් හිටියා කියලා. මේ අස්සජී සහ පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා දෙන්න ගණාචාර්යවරු කියලායි මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ඇයි ගණාචාර්ය කියලා කිව්වේ? හුඟක් ශිෂ්‍යයෝ ඉන්න ආචාර්යවරු දෙන්නේ. මේ දේශනාවට හේතු වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවක්. මොකක්ද ඒ? මහණෙනි, 3 වේලෙන් එක වේලක් අත්හරින්න. 3 වේලෙන් එක වේලක් අත්හැරියහම ආනිසංස 5ක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. එතකොට මේ 3 වේලෙන් එක වේලක් අත්හරින එක වටින්නේ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි. අපි ඔක්කොටම වටිනවා. නමුත් පන්සිල් වලින් ඉහළ සීලයක් ආරක්ෂා කරන අය, ඒ අයට මේ කාරණාව විශේෂයෙන් ශික්ෂාපදයක් හැටියට දේශනා කරලා තියෙනවා. පන්සිල් රකින අයත් 3 වේලෙන් එක වේලක් අත්හරිනවා නම් අර ආනිසංස 5ම ඒගොල්ලන්ට ලැබෙනවා. විශේෂයෙන් පන්සිල් වලින් ඉහළ සීලයකට යනකොට 6 වෙනි ශික්ෂාපදයේ හැටියට අපි මේක ගැන කතා කරනවා. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං. ඒ අයට මේක අනිවාර්යයි. දැන් ඒකට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරාම භික්ෂූන් වහන්සේලා අස්සජී පුනබ්බසුක කියන භික්ෂූන් දෙන්න හොයාගෙන ගිහිල්ලා සඳහන් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. 3 වේලෙන් එක වේලක් අත්හරින්න කියලා. අත්හැරියාම ආනිසංස 5ක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම සඳහන් කරාම අර භික්ෂූන් වහන්සේලා දෙන්න මොකද කීවේ? මහණෙනි, ඔය ආනිසංස 5 අපි ලබන්නේ 3 වේලම වළඳලා. ඔය කියන ආනිසංස 5 3 වේලම වළඳහම හම්බෙන බව අපි හොඳටම දන්නවා. එහෙනම් 3 වේලෙන් එක වේලක් අත්හැරියාමත් ඔය ආනිසංස 5ම ලැබෙනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට මෙතෙක් කල් අපි නොදන්න දෙයක් අපි මොකටද අලුතෙන් අත්හදා බලන්නේ? දන්න කාරණාව පැත්තක තියලා. ඒ හින්දා එක් වේලක් අතරින්න ඕනේ නැහැ. අපි 3 වේලම වළඳන්න කටයුතු කරන්නම් කියලා කිව්වා. ආන්ගේ කාරණාව පදනම් කරගෙන තමයි කීටාගිරි සූත්‍රය දේශනා වෙන්නේ. එහෙනම් මේ විකාල භෝජනය කියන කාරණාව මුල් කරගෙන විතරක් මේ දේශනා මාලාවේ දේශනා 2ක් කරලා තිනවා. විකාල භෝජනය ගැන විතරක්. එතකොට ඒකේ වැදගත්කම කොච්චරද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් ඒ කරුණු ටික අහගත්තාම. අනිත් එක අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණු ඔක්කොම දේශනා කරලා තියෙන්නේ ඇයි මෙහෙම? අපි අපහසුතාවයට පත් කරන්නද? අපි කුසගින්නේ තියන්න ඕන නිසාද? නෑ. මහා කරුණාව නිසාම නිවනට යන මග පහසු කරවන්න ඕන හින්දා.
එහෙනම් අර කලින් කතා කළා වගේ ධර්මයේ වැරදිලා නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අදත් ඒ විදිහටම නිර්මලවම භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු ප්‍රමාණය අපිට හම්බ වෙලා තියෙනවා. සමහර අයට අමතක කරගෙන ඇවිල්ලා මේ පොත් ලියවුණා නම් මේ පිටකේ පරිහරණය කරලා අද රහත් වෙන්න බැරි වෙන්න ඕනේ. නමුත් අදත් මේ ධර්මයේ ඉගෙනගෙන මාර්ගඵල ලබන්න බැරිද? කිසිම බාධාවක් නැහැ. කාටවත් කිසිම බැරිකමක් නැහැ. එහෙනම් ඇයි අද මාර්ගඵලලාභීන් මහරහතන් වහන්සේලා අපි දකින්නේ නැත්තේ? අපි මේ ශාසනය උගන්වලා තියෙන විදිහට ඒ කටයුතු ටික කරන්නේ නැහැ. අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙන්නේ නැහැ. අපි ගාව උතුම් සීලයක් ආරක්ෂා වෙන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාරෙන් අපි ඉන්නේ පිටපැත්තේ. ආන් ඒක හින්දා අපි හිතන හැටියට අද ඔය මාර්ගඵලලාභීන් දකින්න ඉන්නවා බොහොම අඩුයි. නමුත් හරියටම ධර්මයේ තුල හැසිරෙනවා නම් අර මුලින් සඳහන් කරපු පද හතරක ව්‍යාකරණයේ මත පිහිටලා ඉන්නවා නම් අදත් මේ ශාසනයේ ආර්යයන් වහන්සේලාගෙන් හිග නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. අපි ඒ කාරණාවත් සාකච්ඡා කරමු. ඊළඟට පිළිතුරේ සඳහන් කළා මේ යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරනවා නම්, මග හරිනවා නම්, වෙනස් කරන්න හදනවා නම්, නොපිළිගන්නවා නම් ඒක කොයිතරම් භයානකද කියලා. අපිට බුද්ධ වචනේ කවදාවත් වෙනස් කරන්න බෑ. අපිට විතරද වෙනස් කරන්න බැරි? සරියුත් මහරහතන් වහන්සේටවත් අවසර දෙන්නේ නැහැ බුද්ධ වචනේ වෙනස් කරන්න. එහෙමනම් මේ ශාසනයේ කිසිම කෙනෙක් නැහැ ওই බුද්ධ වචනේ වෙනස් කරන්න පුළුවන් අය. අපේ බුදුරජාණන් වහන්සේ විතරයි වෙනස් කළොත් වෙනස් කළන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරාම මට වැරදුනා. ආය මේ කාරණාව ටිකක් හදන්න ඕනේ. එහෙම කියන සිරිතක් බුදුරජාණන් වහන්සේ ළඟ නෑ. දේශනා කළොත් දේශනා කළාම තමයි. ආය හදන ස්වරූපයක් බුදුරු ගාව නෑ. ඒක එක පාරින්ම තමයි කරලා තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අවසරයක් දෙන්නෙත් නෑ කිසිම ශ්‍රාවකයෙකුට මේ ධර්මය තුලින් තමන් අවබෝධ කරගත්ත දේ ශ්‍රාවකයන්ට කියන්න කියලා. ඔය සමහර තැන්වල නම් අපිට ඇහෙනවා. පොතපත කියවලා ධර්ම දේශනා කිරුවට වැඩක් නැහැ. ආන් එහෙම බණ කියන හින්දා තමයි ලංකාවේ මාර්ගඵලලාභීන් අඩු කියලා සමහර අය කියනවා ඇහෙනවා. එහෙනම් ඒගොල්ලෝ කොහොමද මාර්ගඵල ලබන්න නම් දේශනා කරන්න ඕනේ කියලා සඳහන් කරන්නේ? තමන් ධර්මයේ දැකලා තමන් ඒ උතුම් ඵලයන් ලබාගෙන කාරණාව අත්දැකලා තමන්ට වැටහිච්ච විදිහට තමන් දුටුව විදිහ ශ්‍රාවකයට කියලා දෙන්න. තමන් අවබෝධ කරලා ඒ ලබාගත් අවබෝධය ශ්‍රාවකයට කියලා දෙන්න කියලා ඇතැම් අය කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේකට අවසර දීලා නැහැ. අපිට නෙමෙයි සරියුත් මහරහතන් වහන්සේටවත් අවසර දුන්නේ නැහැ. උන්වහන්සේගේ වචනයක් මේ ධර්මයට එකතු කරන්න. ඒ විතරක් නෙමෙයි තමන් අවබෝධ කරගත්ත දේ ශ්‍රාවකයට කියන්න කියහම සරියුත් මහරහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේ නම් ඉඩක් දෙන්නේ නැහැ. උන්වහන්සේට වැටහිච්ච දෙයක් ශ්‍රාවකයට කියන්න කියලා. එහෙනම් උන්වහන්සේටත් ඒක තහනම්. ඇයි? සරියුත් මහරහතන් වහන්සේ දන්නේ මේ ලෝකේ ඉන්න සියලු දෙනාම නිවන් දකින්නේ කොහොමද කියලා. උන්වහන්සේට නෙමෙයි ධර්මය අවබෝධ වුණේ බුදුරජාණන් වහන්සේට. සරියුත් මහරහතන් වහන්සේට ඒක තේරෙන්නේ නැතුව නෙමෙයි. ලෝක සත්වයා නිවන් දකින්නේ මෙහෙමයි කියන කාරණාව උන්වහන්සේටත් දකින්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේට තරම් කවදාවත් බෑ. එහෙනම්
මහා කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් මහා ශක්තියක් තියෙන සරියුත් මහරහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ නැහැ තමන්ට වැටහෙන දේ ශ්‍රාවකයන්ට කියන්න කියලා. එහෙනම් උන්වහන්සේටත් අවසර තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ශ්‍රාවකයන්ට දේශනා කරන්න කියලා. අමුතුවෙන් වචන එකතු කරන්නත් එපා, තියෙන වචන අයින් කරන්නත් එපා. එහෙමනම් වර්තමානයේ අපි කාටවත් ඒ වැඩේ කරන්න බෑ, සංශෝධන කරන්නත් බෑ. අපි මුල් දේශනාවෙත් සාකච්ඡා කළා මේ පිටකය තුල තියෙන්නේ භාග්‍යතුන් වහන්සේම මේ ධර්මයේ සංක්ෂිප්ත කරපු ප්‍රමාණයයි. ඒ අපිට අවශ්‍ය ප්‍රමාණය තමයි සංක්ෂිප්ත කරලා දීලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේ පුරාම කතා කරන්නේ විකාල භෝජන ශික්ෂාපදයට අරමුණු කරගෙන. ඒ ශික්ෂාපදේ නිවනට එච්චරම වටිනවද කියන කාරණාව අපි කලින් දේශනා දෙකක සාකච්ඡා කරලා තියෙනවා. නිවනට අත්‍යවශ්‍යම ශික්ෂාපදයක් තමයි මේ 6 වෙනි ශික්ෂාපදය. මොකද්ද මේ නිවන් දකින්නවා කියලා කියන්නේ? අපි ගාව තියෙන සියලුම තණ්හාවල් නැති කරනවා කියන එකයි නිවන් දකින්නවා කියන්නේ. තෘෂ්ණාව ෂය කරලා දාන එක. එහෙනම් අපි දන් දෙනවා කියලා කරන්නේ අත්හරිනවා. දැන් මේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නත් අපේ පිනතුන් විශාල වශයෙන් හොයා සපයාගත්ත දේවල් අත්හරිනවා. එහෙම අත්හැර අපි මොකද්ද ප්‍රගුණ කරන්නේ? ඒ ප්‍රගුණ කරන්නේ අත්හැරීමමයි. නමුත් මේ ලෝකේ වැඩියෙන්ම තණ්හාවක් අපිට තියෙනවා නම් මොකේද ලොකුම තණ්හාව තියෙන්නේ? මේ කය සම්බන්ධව තමයි අපිට වැඩියෙන්ම තණ්හාවක් තියෙන්නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් පිළිබඳවත් අපිට තණ්හාවක් තියෙනවා. හැබැයි ඒ දේවල් වලට වඩා ඕනෑම කෙනෙකුට තණ්හාවක් තියෙනවා තමන්ගේ ශරීරයට, අතපය වලට. ඊටත් වඩා ලොකු තණ්හාවක් තියෙනවා ජීවිතයට. දැන් බලන්නකෝ 6 වෙනි ශික්ෂාපදයෙන් මොකද්ද කරලා තියෙන්නේ කියලා. කායික තණ්හාව අයින් කරන්නයි මේ ශික්ෂාපදේ දේශනා කරලා තියෙන්නේ. ගෙවල් දොරවල් ඉඩකඩම් පිළිබඳව තියෙන තණ්හාව අයින් කළාට වැඩක් නැහැ, කායික තණ්හාවක් තියෙනවා. එහෙමනම් මේ වෙලාවට මට තේ වතුර එකක් ඕනේ. මේ වෙලාවට මට විස්කෝත්තුවක්වත් ඕනේ. මේ වෙලාවට නම් අනිවාර්යෙන් කෑම වේල ඕනේ. දැන් මොකක් පිළිබඳවද මේ තණ්හාව? කායික තණ්හාවක් මේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන 3 වේලෙන් එක වේලක් අත්හරින්න. දැන් එතකොට ඒ වේල අත්හැරලා ඉන්නකොට තණ්හාවක් එන්නේ නැද්ද? සමහර වෙලාවට ඒ ශික්ෂාපදේම සමාදන් වෙලා ඉන්නවා. කෑම වල සුවඳක් එනවා හරියට. කෛරාටිකකමක් එනවා ඒත් එක්ක. අද මොනවා හරි ආහාරයට අරගෙන ආපහු හෙට උදේ සිල් ගන්නවා. එහෙම හිතෙනවා. ඒ නිසා දැන් අපි ශික්ෂාපදේ උල්ලංඝනය කරනවා. මේ කතා කරන්නේ පන්සිල් තියන අය ගැන එහෙම නෙවෙයි. නමුත් අපි හැමෝටම මේක වටිනවා. ආන් එහෙම කෛරාටික පක්ෂයක් ඇවිල්ලා ශික්ෂාපදේ උල්ලංඝනය කෙරුවා කියලා කියන්නේ ආපහු ලොකු කායික තණ්හාවක් අපිට ආවා. කුස ආහාරයක් ඉල්ලුවා. දිව ඒ සඳහා සූදානම් වුණා. ඒ සුවඳ එනකොට දකින්නකොට ඒ රසය අපි තුලම ඉපදුනා. අනේ කොහොම හරි ටිකක් තොලකට ගා ගන්න තිබුණොත් හොඳයි කියලා හිතුණා. දැන් තියෙන්නේ ලොකු කායික තණ්හාවක්. තවම නිවන් දකින්න අපි සුදුසු මේ සුවඳ දැනි ඒ ආහාරය අත්හරින්න පුළුවන් නම් අන් අය රස කර කනවා බලබලා ඒකට තියෙන තණ්හාව අත්හරින්න පුළුවන්කම තියෙනවා. ඕන තරම් ලැබිලා තියෙන වෙලාවේ ඒ වෙලාවේ අවේලාවේ ආහාර නොගෙන ඉන්න පුළුවන් නම් එහෙම කරන්න බැරි අය අතර අපි ඊට වඩා ශක්තිමත් අය බවට පත් වෙලා කායික තණ්හාව දුරු කරගත් අය වෙලා එහෙමනම් සියල්ල අතහැරලා නිවන් දකින්න ලෑස්ති වෙනකොට අපිට ලොකුවට බාධා කරනවා මේ කායික තණ්හාව. ආන් ඒක දුරු කරගන්න මේ සූත්‍ර දේශනාවෙන් කරුණු පැහැදිලි කරනවා. ඒකයි විකාල භෝජනය ගැන මෙච්චරම භාග්‍යතුන් වහන්සේ කරුණු සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි සඳහන් කළා මේ ධර්මයට විනයට කවුරු හරි විරුද්ධ වෙනවා නම් තුනුරුවන්ට කවුරු හරි විරුද්ධ වෙනවා නම්
ඒක හරි භයානක තැනක තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇලපිල්ලක් ඉස්පිල්ලක් කවුරු හරි වෙනස් කරනවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් නිරයේ දොරවල් ඇරෙනවා කියන කතාව තමයි කියන්න වෙන්නේ. මොකද මේ නෛර්යානික ධර්ම රත්නේ පාපිල්ලක්වත් වෙනස් කරන්න කාටවත් බෑ. ඒ පාපිල්ල වෙනස් වීම තුලිනුත් තව කෙනෙකුගේ නිවන් මාර්ගය තමයි ඇහිරිලා යන්නේ. ආන් ඒ හින්දා උතුම්ම ධර්මය උතුම්ම විදිහට දේශනා කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ප්‍රමාණයට වඩා වැඩි කරන්නත් බෑ. ඊට වඩා අඩු කරන්නත් බෑ. බුද්ධ වචනේ තමයි අපිට දේශනා කරන්න තියෙන්නේ. එහෙම නුනොත් බොහොම දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ධර්මයට පිටුපාපු අයට, ධර්මයේ වෙනස් කරපු අයට වෙච්ච දේවල් පිටකෙන් අපේ අය මං හිතනවා අහලා තියෙනවා කියලා. කපිල මත්ස්‍යගේ කතාවේ එහෙම භික්ෂුන් වහන්සේ නම කාශ්‍යප බුද්ධ ශාසනයේ පෝය කරන්න ගිහිල්ලා ආසනෙත් වාඩි වෙලා බොහෝම ත්‍රිපිටකධාරී භික්ෂුවක් හැමදාම කියවන්නේ ඕකනේ කියලා නැගිටලා ආවා. ඉතින් විනය කියන කාරණාව දවසින් දවස වෙනස් වෙන්නේ නැහනේ. හැමදාම විනයමනේ. ඉතින් මේ පොයකට ගිහිල්ලා කරන්නේ ප්‍රධාන වශයෙන් විනය සත්‍යයනා කරන එකනේ. ධර්මයට අගෞරව කරලා හැමදාම මොකද කියවන්නේ කියලා නැගිට්ටා. ආන් එවන් දරුණු පාපයක් නිසා තමයි නිරේ ගිහිල්ලා ඉපදෙන්න උනේ. නිකන් නෙමෙයි අවීචියේ ඉපදුනේ. අන්තර්කල්පයක් අවශ්‍යයි. අවීචියේ ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ආවා කියන්නේ මිනිසෙක් වෙලා ආවා නෙමෙයි. අවීචියෙන් මිදලා තිරිසන් අපායට ආවා. ඇවිල්ලා මාළුවෙක් වෙලා තමයි ඉපදුනේ. ඒ මාළුවාගේ නම කපිල. හැබැයි ඉතින් එයාට නම භාග්‍යතුන් වහන්සේ තමයි තියන්නේ ඇත්තේ. හරිම ලස්සනයි. බොහෝම විශාලයි රන්වන් පාටයි. යසෝජ කියන දීවර නායකයාගේ දැලට තමයි අහුවෙන්නේ. කියන්නේ යසෝජ කියන දීවර නායකයාට දීවරයෝ 500ක් ඉන්නවා. ඒගොල්ලන්ගේ දැලකට තමයි මාළුවා අහුවෙන්නේ. විශේෂ මාළුවෙක්නේ. ඒ නිසා නැවේ දාගෙන අරගෙන ආව රජුරු ගාවට. රජුරු මාළුවා දිහා බැලුවා. රත්තරන් පාට මාළුවෙක් කවදාවත් දැකලා නැහැ. හරි විශේෂයි. ඒ නිසා රජුරු තීරණය කළා අරන් යමු බුදුරජාණන් වහන්සේ ගාවට කියලා. මාළුවා අරන් ආව බුදුරජාණන් වහන්සේ ගාවට. භාග්‍යතුන් වහන්සේ එන්නත් කලින්ම දන්නවා මොකද්ද වෙන්න යන්නේ කියලා. නමුත් මේ මිනිස්සුන්ට සසර හැටි පෙන්වන්න ඕන හින්දා අපේ බුදුරජාණන් වහන්සේ මාළුවාට භාග්‍යතුන් වහන්සේගේ ආඥාව දීලා ශක්තිය යොදලා මාළුවාට කතා කරුවා බුදුරජාණන් වහන්සේ. බුද්ධ ආඥාවෙන් මාළුවා කතා කෙරුවා. බුදුරජාණන් වහන්සේ මාළුවාගෙන් අහනවා කපිල කොහේ ඉඳලාද ආවේ කියලා. ස්වාමීනි අවීචියේ ඉඳලා ආවා. සඳහන් කරනවා බලන්න ලස්සනයි ඇඟ. හැබැයි ඉතින් කට අරිනකොටම මුළු ජේතවනාරාමෙම දුගඳ හමන තරමට දුර්ගන්ධයක් පැතිරෙන්න පටන් ගත්තා කියලා. භාග්‍යතුන් වහන්සේ කපිල දැන් කොහෙද යන්නේ කියලා. කොහේ ඉඳලාද ආවේ කිව්වා. අවීචියේ ඉඳලා කිව්වා. කොහාටද දැන් යන්නේ කියලා ඇහුවා. ස්වාමීනි ආයෙත් අවීචියට. එහෙම කියලා දුකෙන් වේදනාවෙන් තමන් දාලා හිටපු භාජනයේම තමන්ගේ හිස ගහගෙන මැරිලා ආපහු කපිල අවීචියටම ගියා. මේ භික්ෂුන් වහන්සේ නමක් එදා ධර්මයට නිග්‍රහ කළා. නිරේ දුක් විඳලා තිරිසන් අපායට ආවා. ධර්මයට නිග්‍රහ කළාට සීලේ හානියක් තිබුණේ නැහැ. ඊටාම පිරිසිදුව සිල් රැකගෙන ආවා. ආන් ඒ හින්දා තමයි රත්තරම් පාට එකක් හම්බුනේ. හැබැයි මේ කටින් තමයි ධර්මයට නිග්‍රහ කළේ. ආන් ඒ හින්දා කට ඇරපු පමණින් මුළු ජේතවනාරාමෙම දුගඳ හමන තරම් දුර්ගන්ධයක් ඒ කටින් පිට වෙනවා. ඉතින් මේ ධර්මයට නිග්‍රහ කරපු එක තැනක්. එහෙමනම් මේ එක වචනයක් කියලා නිග්‍රහ කරලානේ. එහෙමනම් අද තියෙන මිත්‍යා දෘෂ්ටි දිහා බලහම කොයි තත්වයක ඊළඟ ජීවිත තීරණය වෙයිද කියලාත් අපිට
හිතන්න බෑ. ඒකයි කිව්වේ හරි භයානකයි ධර්මයට විරුද්ධව කරන කතාව කියලා. මොකද එක එක්කෙනාට විවේචනය කරන්නවත් එක එක්කෙනාට කරුණු එකතු කරන්නවත් තමන් දන්න හැටියට වෙනස් කර කර දේශනා කරන්නවත් සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා උන්වහන්සේ ධර්මය අවබෝධ කළේ නැහැ. මේක වෙනස් කරන්න පුළුවන් జగතෙක් මේ තුන් ලෝකෙමත් නැහැ. මේකට එක ඇලපිල්ලක්වත් එකතු කරන්න පුළුවන් జగතෙක් මේ තුන් ලෝකෙත් නැහැ. එහෙනම් නිර්මල සද්ධර්මයේ ශ්‍රී මුක ධාතුවෙන් විතරමයි ගලාගෙන ගියේ. අවසර දීලා තියෙන හින්දා ඒ ධර්මයේ විස්තර කරලා දේශනා කරන්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවසරය මත අනාදිමත් කාලයක් මහා කල්ප ගණන් දුක් විඳ විඳ උන්වහන්සේ මේ ධර්මයේ හෙව්වේ ඇයි? උන්වහන්සේට තනියම නිවන් දකින්නද? එහෙමනම් දීපංකර පාද මූලයේ මේ වැඩේ කරගන්න තිබුණා. තවත් මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක් දුක් විඳේ. බණ කියන මමත් බණ අහන දහස් සංඛ්‍යාත ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයොත් මේ ලෝක ධාතුවේ කෝටි ගණන් ඉපදිලා ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම සතර පායෙන් මුදවන්නමයි ඒ වෙහෙස ඒ මහන්සිය. ඒකට වෙන යමක් එකතු කරන්න කාටවත් බෑ. ඒ නිසා සඳහන් කළා මුලින් සඳහන් කරපු ශාසනික තේමාව නම් අද ඉන්න අයට හුඟක් අඩුයි කියලා. මොකක්ද මේ ශාසනික තේමාව? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු, මම ශ්‍රාවක, භාග්‍යතුන් වහන්සේ දන්නාසේක, මම නොදනිමි කියන තේමාව නෑ. අපි ධර්මය ගැන කතා කරන්නේ ඒක හරියට අපේ පෞද්ගලික දෙයක් වගේ. ඒ හින්දා හරියට ධර්මයේ විකෘති වෙන අවස්ථා අපිට මේ රටේ දකින්න අහන්න ලැබෙනවා. මේ ශාස්ත්‍රීය ශාසනය සම්පූර්ණයෙන්ම නගාගෙන ඉන්න ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට ශාස්ත්‍රීය ශාසනය සම්පූර්ණයෙන්ම නගාගෙන ඉන්න ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට ඒ කියන්නේ අර මුලින් සඳහන් කරපු පද හතරක ව්‍යාකරණයේ මත හරියටම පිහිටලා ඉන්න කෙනාට මේ ශාසනයේ මෘදු ලෙස වැඩෙනවා කියලා කියන්නේ. මොකද්ද මේ මෘදු ලෙස වැඩෙනවා කියලා කියන්නේ? එයාට මේ ධර්මයේ වේගෙන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. එයාට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න බොහොම ලොකු පහසුවක් ලැබෙනවා. හරියට නිකන් කොයි වගේද? මෘදු ලෙස වැඩෙනවා කියලා මෙතන කියන්නේ නිකන් ලිස්සලා යනවා වගේ. වේගෙන් මේ ධර්ම මාර්ගයේ තේරෙන්න පටන් ගන්නවා. ඇයි? දිවි හිමියෙන් තුනුරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. ඒකයි ධර්මයට විරුද්ධව කතා කරන්නේ නැත්තේ. යමෙක් ධර්මයට විරුද්ධ වෙනවා නම් එයාට තුනුරුවන්ගේ සරණ එතනින්ම ඉවර වෙනවා. එහෙම ශාසනයට බැහැගෙන සඳහන් කරනවා කරදර වලින් තොරව මේ ශාසනයේ ක්‍රමානුකූලව ඉදිරියට යන්න ওই පුජ්‍යලයට පුළුවන් වෙනවා. අන්න ඒ පුජ්‍යලයට එක්තරා දවසක මෙන්න මේ විදිහට පද හතරක් අවබෝධ වෙනවා කියලා සඳහන් කරනවා. ශාසනයේ මෘදු ලෙස වැඩෙන කෙනාට තවත් දවසක පද හතරක් මනාව අවබෝධ වෙනවා. මොකක්ද ඒ අවබෝධ වෙන්නේ? එයා දැන් නිරන්තරයෙන් ධර්මයේ යෙදෙනවා. ඒ යෙදෙන කෙනාට පදන් වීරිය වඩන්න හිතෙනවා. මොකද්ද මේ පදන් වීරිය කියලා කියන්නේ? නිවන උදෙසාම ඍජුවම වීරිය කරනවා. මේ පදන් වීරිය කියන කාරණාවට තමයි කියන්නේ මගේ ශරීරයේ හමත් ඇටත් නහරත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ලේත් මසුත් වියලී යතොත් වියලී ඒවා. ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන උතුම් ඵලය නොලබා මං කවදාවත් නැගිටින්නේ නැහැ. එහෙම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ ඇයි? ශාසනය හොඳට දැනෙන්න පටන් අරගෙන තියෙනවා. මෘදු ලෙස වැඩෙනවා කියලා අපි වචනයක් කියවනේ. හොඳට තේරෙනවා ශාසනය. ඒ නිසා හිතෙනවා මේ ශාසනය දේශනා කරපු උතුම් ඵලයේ ගාවට මම යනවමයි. අදිෂ්ඨාන කරලා තැනක වාඩි වෙනවා. ඒ උතුම් ඵලය මොකද්ද? ප්‍රඥාව මුදුන්පත් කර ගැනීම හේවත් අරහත්ත්වය අවබෝධ කරගන්නවා. නිවන සාක්ෂාත් කරනවා කියන කාරණාව. මම එතෙන්ට යනවා කියලා හිතලා වීරිය වඩලා
තැනක වාඩි වෙනකොට තමයි අර අදිෂ්ඨානය කරන්නේ. හමත් ඇටත් නහරත් ඉතුරු වෙතුත් ඉතුරු වේවා, ලේත් මසුත් වේලී යතොත් වේලී ඒවා. ඒකයි කියන්නේ පදන් වීරිය කියලා. එහෙම අදිෂ්ඨාන කරලා වාඩි වෙලා පැය 24ක් එක දිගටම භාවනා කරනවා. නමුත් කිසිම ප්‍රයෝජනයක් ඵලයක් හම්බුනේ නැහැ. දෙවැනි දවසත් එහෙම්මම ගත කළා. පැය 48ක් එකම ආසනයේ වාඩි වෙලා භාවනා කළත් තාම කිසිම වෙනසක් නැහැ. පැය 48ක් එක දිගටම භාවනා කරලවත් මට අල්ප මාත්‍ර ආලෝකයක් කලා මැදිරියෙක් තරම්වත් පේන්නේ නැහැ කියලාවත් ඒ පුද්ගලයා නැගිටිනවද? නෑ. එහෙම නෙමෙයිනේ උත්සාහ කළේ. ලේත් මසුත් වේලිලා ගිහිල්ලා හමත් ඇටත් නහරත් ඉතුරු වුණත් නෑ නැගිටින්නේ නෑ කියලා. ඒ හින්දා නැගිටින්නෙම නෑ. මේක තමයි පදන් වීරිය. වාඩි වෙච්ච තැන රහත්තුන් නැත්තම් කරෝල කෑල්ලක් වගේ වේලිලා ගියත් නැගිටින්නේ නෑ කියන දැඩි අදිෂ්ඨානය තමයි තියෙන්නේ. එහෙම වීරිය වඩන්න පුළුවන් වෙන්නේ මේ ශාසනයේ මෘදු ලෙස වැඩිච්ච පුජ්‍යලයටයි කියලා සඳහන් කරනවා. කාටද ශාසනයේ මෘදු ලෙස වැඩෙන්නේ? හාත්පස ශාසනයට බැස ගන්න කෙනා. කවුද හාත්පස බැසගත්ත කෙනා? මුලින් කතා කරපු පද හතරක ව්‍යාකරණේ පූර්ණේ කරපු කෙනා. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු, මම ශ්‍රාවක. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි කියන කාරණාවේ හරියටම පිහිටලා. ඊළඟට සඳහන් කරනවා මහා පුරුෂ ශක්තියකින් යමක් ලැබිය යුතුද? මහා පුරුෂ වීරියකින් පරාක්‍රමයකින් යමක් ලැබිය යුතුද? ආන් අර පදන් වීරිය වඩන පුද්ගලයාට ඒක ලැබෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එය ලබා නොගෙන මේ වීරිය අත් නොහරිමි කියන බලාපොරොත්තුව තමයි ඒ පුද්ගලයා ළඟ තියෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා ඔහුගේ බලාපොරොත්තුව ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා. කොහොමද? මහණෙනි, ශාස්ත්‍රීය ශාසනය හාත්පසින් නගාගෙනයි සිටින්නේ. හැම පැත්තෙම පිළිගන්නවා, හැම පැත්තෙම බාර ගන්නවා කියලා සඳහන් කරනවා. කොහොමද කියනවනම් තවත් සඳහන් කරනවා මේ ශාස්ත්‍රීය ශාසනය හාත්පසින් පිළි අරගෙන සිටින ශ්‍රාවකයාට ඵල දෙකක් අතරින් එකක් තෝරගන්න පුළුවන් කියලා. මේ කතා කරන්නේ අතිශයින්ම ශාසනයේ ගැඹුරුම ශ්‍රද්ධාව ගැන. ඒ ශ්‍රද්ධාව නිසායි මෙතෙන්ට එන්න පුළුවන්. ආන් ඒ ශ්‍රාවකයාට ඵල දෙකක් අතරින් ඵල දෙකක් තෝරගන්න පුළුවන්කම තියෙනවා. මේ ශාසනයේ ඵල දෙකක් අතරින් එකක් තෝරගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒතර මොකක්ද මේ තෝරගන්න තියෙන එකක් ඌදේ? මේ ශාසනයේ ඵල දෙකද තියෙන්නේ? නේ ශාසනයේ ඵල හතරක් තියෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා ඵල හතරක් තියෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා ඵල දෙකක් අතරින් එකක් එයාට තෝරගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ කියන්නේ පින්නතුනි මේ ශාස්ත්‍රීය ශාසනය හාත්පසින්ම කෙනෙක් පිළිගත්තා නම් සෝවාන් සහ සකදාගාමි කියන ඵල දෙක මේ ශාසනය කතා කරලත් නැහැ කියන එකයි. කතා කරන්නේ නැහැ මේ දෙක ගැන. හරියටම ධර්මයේ සහ විනය තුල බැහැගත් පුජ්‍යලයා එක්ක අනාගාමි වෙනවා නැත්නම් රහත් වෙනවා. එහෙනම් ඵල දෙක ඕකයි, අනාගාමි හෝ අරහත්වයේ. ඔය දෙකෙන් එකක් එයාට තෝරන්න පුළුවන්. එක්ක අනාගාමි නැත්නම් රහත්. සෝවාන් සකදාගාමි කියන කතා කරන්නේත් නැහැ. එහෙමනම් අපමණ ශ්‍රද්ධාවෙන් ශාස්ත්‍රීය ශාසනය පිළිගන්නවා කියන කාරණාවම මේ ශාසනයේ ඉස්සරහට යන්න තියෙන එකම මාර්ගයයි කියන එකයි මේ කියන්නේ. ඒක තවත් පැත්තකින් විස්තර කෙරුවොත් සසරින් එතර යන උතුම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න බලාපොරොත්තු වෙන පුජ්‍යලෙක් අපමණ ශ්‍රද්ධාවෙන් මනාව තුනුරුවන් සරණ යා යුතුමයි. රත්නත්‍රයේ සරණ යමෙකුට නැද්ද? ඒ පුජ්‍යලයා කවදාවත් සසරින් මිදෙන්නේ නැහැ. තුනුරුවන් සරණ ගියපු කෙනෙක් විතරයි සංසාරයෙන් එතරට ගියේ. ආන් ඒ නිසා තුනුරුවන්ට පිටුපාලා අපිට කවදාවත්
මේ ශාසනය තරණය කරන්න වෙන්නේ තරණය කරන්න වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙතන සඳහන් කළා එනම් මේ ජීවිතෙන් අරහත්ත්වය හෝ යන්තම්වත් ක්ලේශයක් ඉතුරු වුණොත් අනාගාමි ඵලයක් ලැබෙනවා. යන්තම්වත් කෙලෙස් ඉතුරු වුණොත් විතරක් අනාගාමි වෙනවා. නැත්නම් අරහත්ත්වයෙන්ම ජීවිතේ කෙරවල වෙනවා. කාගේද? මේ ශාසනයේ හාත්පස අවබෝධ කරගත්ත පුද්ගලයාගේ. ඒ නිසා මේ බුද්ධ දේශනාව අහලා භික්ෂූන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා. සඳහන් කළා මෙතන සඳහන් කරලා තියෙන්නෙම මේ පද හතරක ව්‍යාකරණය හරියටම අවබෝධ කරන්න කියලා. කීටාගිරි සූත්‍රයේ අවසානයේ මේ කරුණ අහලා භික්ෂූන් වහන්සේලා හුඟක් සතුටු වුණා. එහෙමනම් මේ කාරණාව හරියටම තේරුම් ගත්ත කෙනා සංසාරයෙන් එතර වෙනව නේද කියලා යුන් වහන්සේලාට සතුට ඇති වුණේ. මොන කාරණා හතර හරියටම තේරුම් ගත්ත කෙනාද? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූ මම ශ්‍රාවක. ඒ කියන්නේ කවදාවත් මම භාග්‍යතුන් වහන්සේ ඉක්මවන්නේ නැහැ කියන එකයි. භාග්‍යතුන් වහන්සේම දන්නාසේක. මම දන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරපු දේ මම ක්‍රියාවට නගනවා. දීර්ඝ කාලයක් කරගෙන ගිහිල්ලා අපිට ඵලයක් හම්බුනේ නැත්තම් එතන තියෙන්නේ අපේ වරදක් මිස භාග්‍යතුන් වහන්සේගේවත් ධර්මයේවත් වරදක් එතන නැහැ. වරදක් තියෙන්නේ අපේමයි. ඒ නිසා වීරිය වැඩුවා, උත්සාහ කළා, හාත්පසින් ශාසනය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර යන්න. එහෙනම් උතුම් වූ කීටාගිරි සූත්‍රය මුල් කරගෙන මේ සිදු කරන්නට යෙදෙන 7 වෙනි ධර්ම දේශනාවයි ඒ කීටාගිරි සූත්‍රයේ ආශ්‍රයෙන් සිදු කරන අන්තිම ධර්ම දේශනාවයි. මේ සූත්‍රය මේ සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙකුට උතුම් වූ 6 වෙනි ශික්ෂාපදය තාමත් ඒ තරම් සලකන්නේ නැතුව හිටියනම් කෙනෙක් අපේ නිවනට මේ 6 වෙනි ශික්ෂාපදයේ කොයි තරම් බලපෑමක් කරනවද? ඒක ආරක්ෂා කරන්නාට නිවන කොයි තරම් පහසු කරනවද කියන කාරණාව තේරුම් ගන්න මේ කීටාගිරි සූත්‍රය සදහැවතුන්ට බොහෝ ප්‍රයෝජනවත් වෙයි.